विशेष पुण्य कर्म अतिपूजनीय राजकीय पंडित कड़वद्व श्री जिनवंशाभिधान अस्मदाचार्य माहिमियन වහන්සේගේ ජන්මදින නිමිත්තෙන් සෑම වර්ෂයකදීම අප්‍රේල් 1 වෙනි දින සිදු කෙරෙන විශේෂ පින්කම 1960 වර්ෂයේ සිට මෙතෙක් නොකඩවා සහභාගී වී ආශිර්වාද කෙලිමි. මුලදී පොල්වැල්ල කිරිවෙහෙර නිමලව හා දලදා මැදුරේ පින්කම සිදු කළ අතර 1976 සිට දිගටම ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ සිදු කෙරේ. මා පැවිදි වූ දින නිමිත්තෙන් සෑම වර්ෂයකදීම මාර්තු 27 වෙනිදා විශේෂ පුණ්‍ය කර්මය පැවැත්වේ. 1962 තෙක් වෙනත් නැවතී සිටිය ස්ථානවලත් 1962 සිට දිගටම මෙතෙක් ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ සිදු කෙරේ. 1975 වසරෙන් පසු සෑම වසරකම මාර්තු 26 සිට අප්‍රේල් 1 වෙනිදා තෙක් දින 7ක විශාල ලෙස එම පින්කම් දෙක ඒකාබද්ධව සිදු කෙරේ. සෑම වර්ෂයකම මා වෙත ලැබෙන පරිස්කාරය මාර්තු 27 වෙනිදාට සංඝ සතු කොට පූජා කොට නිවන් දකින්නතුරු උතුම් ලෙස මහානදම් පුරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කෙලිමි. අතිගරු පූජනීය රාජකීය පඬිත මාතර සිරි ඥානාරාම මාහිමියන් වහන්සේගේ 68 වෙනි වයස සපිරීම නිමිත්තෙන් 1961 දෙසැම්බර් මාසදී ගල්දුව දනව්කන්ද මැල්ලගල ස්ථාන තුනේ සිදු වූ විශේෂ සාංගික පූජා පින්කමට සහභාගී වීමි. යෝගාශ්‍රම සංස්ථාවට දස වර්ෂ පූර්ණයේ නිමිත්තෙන් නිමලවදී 1961 ජූලි මාස 16 17 18 දිනයන්හි සිදු වූ සාරාණීය පින්කමට සහභාගී වීමි. 1964 වෙසක් පොහෝ දින ගෝතම තපෝවනයේදී තෙසත්ත ඥාන පූජා පින්කමේදී පැය 3ක් පමණ ගාථා සජ්ජායනා කෙලිමි. 1966 වර්ෂයේ පූල්වැල්ලේ සූවිසි විවරණ මහා පූජාවේදී එම ගාථා සජ්ජායනා කෙලිමි. 1967 නාතගනේ අභිනව විහාර මන්දිර පූජාවට සහභාගී වීමි. 1972 ජූනි 16 17 18 අනුරාධපුර පූජනීය ස්ථාන 4 සිදු කරන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට 20 වස් පිරීම නිමිත්තෙන් සාරාණීය පින්කමට විශේෂයෙන් සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමි. එම 17 වෙනිදා මහසෑ මළුවේ තෙසත්ත ඥාන පූජා වන්දනාව පැවැත්වීමි. 20 වාර්ෂික පුණ්‍ය වාර්තා ඉතිහාසය පොතද මා විසින් සම්පාදිත විය. 1976 ජුනි 18 වෙනිදාට 25 වසර නිමිත්තෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම සේනාසනයක දින 7ක් ප්‍රතිපත්ති පූජා වැඩසටහනක් සංවිධාන කොට ක්‍රියාත්මක කෙලිමි. 1978 ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ උපසම්පදා වර්ෂ 25 සපිරීම නිමිත්තෙන් ගල්දුවේ දින 3ක ජූලි 16 17 18 මහා සංඝ සම්මේලනයක් සහිත පූජෝත්සවයක් සංවිධානය කෙලිමි. යෝගාශ්‍රමයේ ඉතිහාසයේ ග්‍රන්ථයක්ද සම්පාදනය කෙලිමි. තේර සම්මුති මහා තේර සම්මුති නිස්සය මුත්තක සම්මුති ආදී සම්මුතිදාන සම්මාන පත්‍රිකා සහ යෝගාශ්‍රමීය කතිකාවතද මුද්‍රණයට යොදා දුනිමි. සාමණේර බණදහම් පොත සහිත යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා පොත සංස්කරණය කෙලිමි. 1961 සිට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය ගරුප සම්පදා විනය කර්ම සියල්ලට සහභාගී වීමි. 1968 වර්ෂයේ සිට සංඥා ලේඛක දුරය පැවරීම නිසා එතැන් සිටම පැවිදි උපසම්පදා පින්කම් සංවිධානය කිරීමත් මාතින්ම සිදුවිය. 1977 මේරිකම් බෞද්ධ ගුරු විද්‍යාලයේ භාවනා පන්ති මෙහෙයවා ඒ පාඨමාලාව භාවනා නමින් පොතක් බවට පත් කෙරිනි.
දැනට බොහෝ වාර ගණනක්ම නැවත නැවත එය මුද්‍රණයෙන් නිකුත් වී ඇත. 1963 වස්සාන කාලයේ තපෝවනයේ ඉරිදා දිනට පැයක් බැගින් පූජනීය මහෝපාද්‍යය මාහිමියන් වහන්සේ විසින් පවත්වා අඩාල වූ තිසත්ත්‍ය ඥාන දේශනාව නිරෝධ සමාපatti 34 වැනි ඥානයේ සිට නිමාව දක්වා සාර්ථකව දේශනා කෙලෙමි. තිසත්ත්‍ය ඥාන ගාථා වන්දනාව ගල්දුව වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන තපෝවනය තූපාරාමයේ රුවන්මැලි මහා සෑමලුවේ දෙවරක්ද කැලණි රාජ මහා විහාරය දඹදිව බුද්ධගයා බොමැඩදී දෙවරක්ද පැවැත්වීමි. 1970 1974 1991 1992 වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ පූජනීය මහෝපාද්‍යය මාහිමියන් වහන්සේට ආරෝග්‍ය ශාලාවන්හි ගිලන් උවටන් කෙලෙමි. 1989 1998 වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ පූජනීය ආචාර්ය කඩවැද්දුව මාහිමියන් වහන්සේට ආරෝග්‍ය ශාලාවන්හිදී ගිලන් උපස්ථාන කෙලෙමි. 1987 1991 වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ මගේ පියාණන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාරත් සලස්වා මහා සංඝරත්නය 35 නමක් පමණ නිවසට වැඩම කරවා මහා පින්කම් දෙකක් සිදුකොට පූර්ණ සුවය ලබා දුනිමි. 1992 සැප්තැම්බර් 28 වෙනිදා මාස දෙකකට පියාණන් වහන්සේ පැවිදි කරවා ගල්දුවේ මා සිටි ධම්ම කුටියේම නවතා උපස්ථාන කෙලෙමි. 1993 දෙසැම්බර් එතුමාගේ අපවත් වීමට ආසන්න දිනවලදී සියලු උපස්ථාන දින කිහිපයක් සිදු කෙලෙමි. 1984 ජුනි 6 වෙනිදා සිට මාස්පතා වසර 18ක කාලය තුල කොළඹ මහජන පුස්තකාල ශාලාවේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් සම 40 කර්මස්ථාන සහිත විදර්ශනා භාවනාවත් ප්‍රගුණ කරවීමේ මහා ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කෙලෙමි. 1993 පෙබරවාරි 28 වෙනිදා රුවන්මැලි මහා සෑය අභියස කේ.බී. බණ්ඩාරනායක මහතාගේ සංවිධානයෙන් ඇක්මන් මුදලාලි මහතා ආදී බොහෝ දෙනාගේ දායකත්වයෙන් සිදු අසදෘශ මහා පුණ්‍ය කර්මයේ ප ဋ ාණ දේශනා සහිත වන්දනාව මෙහෙය වූයෙමි. කුරුණෑගල, වාරියපොළ, නිකවැරටිය, ආනමඩුව, මිගලෑව, එප්පාවල, රාගම පුනරුත්ථාපන රෝහල, මහනුවර, වැලිමඩ මේ ආරෝග්‍ය ශාලාවලද කොළඹ ආරෝග්‍ය ශාලාවේද සිදු වූ විශේෂ පරිත්‍යාග පුණ්‍ය කර්මයන්හිදී ධර්මානුශාසනා පැවැත්වීමි. කුරුණෑගල මහාරෝග්‍ය ශාලාවේ දැඩිසාත්තු වාට්ටුවට 8 ලක්ෂයක් වටිනා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් පරිත්‍යාග කර ඌයෙමි. 1994 10 වෙනි මාසයේ 4 වෙනි දිනදීය. කුරුණෑගල ශ්‍රාවස්ති හාමිනේගේ ආරාධනයෙන් කච්චේරිය පාරේ භාවනා මධ්‍යස්ථානය නැවතත් ප්‍රතිසංවිධානය කොට නාථගණේ ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාසික භාවනා වැඩසටහන ක්‍රියාත්මක වන ලෙස සංවිධානය කෙලෙමි. 1975 වර්ෂයේ සිට මෙතෙක් ඒ වැඩසටහන දියුණු වෙමින් පවතී. නිමලව ආරණ්‍යයේ අඩුපාඩුවක් වූ ගිලන්හල කොළඹ අලාකෝන් මෑණියන්ගේ දායකත්වයෙන් කරවා 1986 වර්ෂයේ පූජා කර වූෙමි. එහිම සක්මන් මළුව කරවා 1991 වර්ෂයේ පූජා කර වූෙමි. වර්ෂ 40ක් තිස්සේ ජලයෙන් දුෂ්කරතා පැවති නිමලව ආරණ්‍යයට රත්මලානේ මුණසිංහ මහතාණන්ගේ දායකත්වයෙන් කලුතර සුනිල් සෙනවිරත්න මහත්මයාගේ ක්‍රියාකාරීත්වයෙන් ජල ටැංකි ජල නල යොදවා ජලය ලබා දීමේ මහ පින්කම සිදු කෙලෙමි. එන්.ජී.පී. පණ්ඩිතරත්න මහත්මයාණන්ගේ දායකත්වයෙන්
නිමලව තම්මැන්නා තපෝ භූමියේ ගල්ලෙන් 7ක් සාදවා භාවනා නියෝගීන් සඳහා පූජා කර උවෙමි. 1965 වර්ෂයේදී නිමලව අරණ භූමිය වෙනුවෙන් වෙන් කරවා පැවති සතරැස් සතප්ම 4ක ප්‍රමාණයම අභය භූමියක් වශයෙන් සම්මත කරවීම 1992 1993 වර්ෂවලදී ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතිය ඇතිව ගාමිණී අතුකෝරළ ඇමතිතුමාගේ සහ එම ලේකම් ජටිල පෙරේරා මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙලිමි. පොල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තෙක් දුෂ්කර පැවති ගමන් මඟ හෝමාගම MDS පෙරේරා කළු මහතාගේ දායකත්වයෙන් වේදිකා පඩිපෙළක්සේ සකස් කරවා පූජා කරන ලද්දේ 1992 8වෙනි මාස 2 වෙනිදාය. එහිම දෙමහල් ආසන ශාලාව කොළඹ SM හේමා ප්‍රේමදාස මෑණියන්ගේ සහ උපාලි සෙනරත් ප්‍රේමදාස මහතුන්ගේ මුදලින් රුපියල් ලක්ෂ 7ට වැඩි වියදමකින් කරවා 1995 ජූලි මාසදී සංඝ සතු කොට පූජා කර උවෙමි. නාවින ආරණ්‍යයේ දන්වළඳන ශාලාව 1997 වර්ෂයේදී දෙමහල් භාවනා ශාලාව 1999 මැයි මාස 27 දිනයේදී බොහෝ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් කරවා පූජා කර උවෙමි. බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය වාසී පූජ්‍ය කොටිකාපොළ වාචින්ද ආයුෂ්මතුන් වහන්සේට වෛද්‍ය නියමයෙන් අත්‍යවශ්‍ය වූ මුදලින් රුපියල් 80000ක වටිනා උකුල් ඇටයක් NGP පණ්ඩිතරත්න මහත්මයා ප්‍රදාන පරිත්‍යාගශීලීන් ලවා පූජා කර උවෙමි. දියතලාවේ කහගොල්ල ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය, මීතිරිගල ශ්‍රී ඥානාරාම ත්‍රිපිටක ධර්මායතනය, කොග්ගල ත්‍රිපිටක ධර්මායතනය, ඕපාත රජවන්ගල ආරණ්‍ය, දෙල්ලව ආහාරගල ආරණ්‍ය මේ ස්ථානවල බෝධි රෝපණය සිදු කෙලිමි. නාවින ආරණ්‍යයට පිවිසෙන තැන බෝධි රෝපණයද කර උවෙමි. 1982 ජූලි මාස 7 වෙනිදා දැඩිසේ ගිලන්ව කුරුඳුගස් හන්දියේ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් වැඩ සිටි රුවන්ගිරියේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේට මගේ ලේ දන් දී සුවපත් කර උවෙමි. නැවත වරක් ගල්දුවේදී පූජනීය පණ්ඩිත මාහිමියන් වහන්සේට නිරෝගී සුවපතා ජන්ම දිනකදී ලේ බැංකුවට ලේ දන් දුනිමි. පිරු දුත ගුණ සාමණේර භූමියේදී කලින් කල ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය, නේසජ්ජිකාංගයද පුරා ඇත්තෙමි. උපසම්පදා වීමෙන් පසු රුක්කමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය හැර ඉතිරි 10 පුරා ඇත්තෙමි. කලින් කල දුතගුණ පුරා ඇති අතර 1969 සිට දිගටම පාංශුකූලිකාංගය, යථා සන්තතිකාංගයද සපුරා වැඩි කමඨහන්. පැවිදි වීමට පෙර පාසල් අවදියේදී බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව වඩා ඇත්තෙමි. පණ්ඩුපලාස සමයේදී ආනාපාන සතියද මහශී භාවනා මාර්ගයේද වැඩුවෙමි. පැවිදිව සාමණේර භූමියේදී බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී, අසුභ සති, මරණ සති, ආනාපාන සති, මහශී සතිපට්ඨානයේද වැඩුවෙමි. ද්වත්තින් සාකාරය දිනපතා අනිවාර්ය කෙලෙමි. උපසම්පන්න නවක සමයේදී මහශී සතිපට්ඨාන භාවනාව වැඩියෙන් වැඩි දියුණු කෙලෙමි. මධ්‍යම සමයේදී අරූප ධානය හැර සියලුම සමත භාවනා පෙරහුරු වීම වශයෙන් පරිකර්ම කෙලෙමි. අන් අයටද කියා දුනිමි. තේර මහා තේර සමයේදී වඩාත් ප්‍රගුණ කෙලෙමි. උපසම්පදාවෙන් 38 වෙනි වර්ෂයේ සිට පාව භාවනා මධ්‍යස්ථානයට පත්වීමෙන්
ආනාපාන සතිය, දොත්තින් සාකාරය, අට්ටිකෝ ධාතය, බ්‍රහ්ම විහාර 4, අවිඥානික දස අසුභය, කසින 10, අරූප කර්මස්ථාන 4ද යන අර්පණා කර්මස්ථාන මුදුනටම වැඩුවෙමි. බුද්ධානුස්සති, මරණ සති, උපචාර ධාන තෙක් වැඩුවෙමි. විදර්ශනාව ධාතු මනසිකාරයෙන් පටන්ගෙන සර්ව සම්පූර්ණව සවිස්තර විසුද්ධි මාර්ගයට අනුවම සංකාරුපෙක්ඛා ඥානයේ තෙක් ප්‍රගුණ කෙලිමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන කර්මස්ථාන 21ද සම්පූර්ණයෙන් සවිස්තරයට ලැබුණු කල්යාණ මිත්‍රයෝ. පැවිදි වීම තෙක් මගේ ගුණවත් මව්පිය දෙදෙනාත්, සහෝදර සහෝදරියොත්, ගමේ වැඩිහිටියොත්, පාසලේ ගුරු මඩුල්ලත් මට කල්යාණ මිත්‍රයෝම ඌහ. පන්සල්වල වැඩ සිටිය මගේ ඥාතිවර ස්වාමින් වහන්සේලාද, නීලගම පන්සලේ ලොකු ස්වාමින් වහන්සේද මට කල්යාණ මිත්‍රයෝම ඌහ. නාවෙන ආරණ්‍යයේ පූජ්‍ය විගොඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ පණ්ඩුපලාස සමයේ කල්යාණ මිත්‍රයාණෝ වූහ. පැවිදි ජීවිතයේදී අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥානාරාම මාහිමියෝ, අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියෝ, අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමියෝ, අතිගරු පූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලක මාහිමියෝ, අතිගරු පූජනීය විදර්ශනාචාර්ය මාතලේ සීලරක්කිත මාහිමියෝ, අතිගරු පූජනීය පණ්ඩිතාචාර්ය බැඹියේ ශ්‍රී විමලවංශ මාහිමියෝ, අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය මුණගම සිරිසුමන මාහිමියෝ, අතිගරු පූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියෝ, අතිගරු පූජනීය කේල් පන්නල සුමන මාහිමියෝ, අතිගරු පූජනීය මිනුවන් ගමුවේ නාගිත මාහිමියෝ, අතිගරු පූජනීය රේරුකාණේ චන්දවිමල මහා නාහිමියෝ, අතිගරු පූජනීය දෙවිනුවර ඥානාවාස මහා නාහිමියෝ, අතිගරු පූජනීය මඩිහේ පඤ්ඤාසිහ මහා නාහිමියෝ, අතිගරු පූජනීය වජිරාරාමයේ පියදස්සී මාහිමියෝ, අතිගරු පූජනීය පණ්ඩිත අතුරුගිරියේ ඥාන විමල මාහිමියෝ, අතිගරු පූජනීය විද්‍යා විශාරද පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මහා නාහිමියෝ, අතිගරු පූජනීය පණ්ඩිත බටුවිට නන්දාරාම මාහිමියෝ, අතිගරු පූජනීය පොත්තේවල පඤ්ඤාසාර මහා නාහිමියෝ, අතිගරු පූජනීය මාවතකම ගුණානන්ද මාහිමියෝ, අතිගරු පූජනීය මහ කුඹුක්වැව උත්තරවංශ මාහිමියෝ, අතිගරු පූජනීය අත්තනගල්ලේ සම්බෝධි මාහිමියෝ, මේ ආදී සම්භාවනීය කල්යාණ මිත්‍ර මණ්ඩලයක් මාහට ආශ්‍රයට ලැබීම මහා විශේෂ උපකාරක දායක දායිකාවෝ. නාවෙන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායකතුමා වන එම්.පී. අමරසිංහ මහත්මයා දසසිල් පණ්ඩුපලාස සමයේදී විශේෂයෙන් උපකාරක වූ මහතෙකි. විගොඩ සිටිය කාලයේදී විලේගෙදර වත්තේ ආරච්චි මහතා, දොරණෑගොඩ හේමලතා කරුණාරත්න විශ්‍රාමික විදුහල්පතිනි, නාතගනේ සිටි සාමණේර සමයේ ප්‍රේමචන්ද්‍ර පියසේන මහතා, රංවල අශෝකාරණ්‍යයේදී පී.ඒ. අමරසිංහ පොඩි අප්පුහාමි මහතා, පූල්වැල්ලේදී බෝතුරාගොඩ සමරතුංග මහතා, පානදුව කණ්ඩු මහතා, දනව්කන්දේ සිටිය කාලයේ දනව්කන්දේ බෝසත් රණමුනි මහත්මයා, එම මහත්මනී සහ බී.එස්. අල්විස් වෙද මහතා, මැල්ලගලදී ලෙව්කේ බණ්ඩාර මහතා, ඇවුණුගල්ලේ වෙද මහතා, ඇතුගල මහතා, ගෝතම තපෝවනයේදී සුමන කරුණාරත්න මව්පිය දෙපළ සහ W.L. දාබරේ මහතා, බාලචූරිය මාතාව සහ රූපසිංහ මාතාව, කොග්ගලදී ඒබ්‍රහම් සිල්වා මහතා, කහගොල්ලේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයේදී
අරස කුලසූරිය රේන්ද මහතා, දියතලා යුදකඳවුරේ පී.ජී. ගුණවර්ධන මහතා, දියතලාවේ ඊ.ඩී. ගුණසේකර මහත්මයා එම මැතිනිය, ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී සුමන කරුණාරත්න මහතා, එම ජැනට් කරුණාරත්න මාතාව, නෙල්සන් සේනානායක මහතා, විල්සන් විජේවර්ධන මහතා, මිල්ටන් ගුණසේකර මහතා එම මහත්මනිය, කේ.කේ.ද සිල්වා වැලන්ටයින් ඉස්කෝලේ හාමිනේ, ආර්යදාස විතාන ලියන මහතා, කේ.ඒ.පී. සේන මහතා, සෞමදාස වෙද මහතා, බෙලිදිනිය වෙද මහතා, ඇල්පිටියේ කරුණාරත්න මහතාව, බලපිටියේ බන්දුල රාජපක්ෂ මහතා එම චම්පා රාජපක්ෂ මහත්මනි, කළුතර ඩී.එම්. ගුණරත්න විශ්‍රාමික විදුහල්පතිතුමා, කළුතර සුනිල් සෙනවිරත්න ඉංජිනේරු මහතා, අමරසේන ජයසිංහ වෙද මහත්මයා, බී.ආර්. දිසානායක හාමු මහතා, සිරිසේන සිල්වා මහතා, විශ්‍රාමික විදුහල්පති ගුණසේකර මහතා හා එම මහත්මනිය, මාණ්ඩලික උසස් අධ්‍යාපන නිලධාරී ජයසිංහ මහතා, විශ්‍රාමික විදුහල්පති එම්.ඒ.ද සිල්වා මහතා, විශ්‍රාමික විදුහල්පති ජී. ජාගොඩ මහතා සහ එම මහත්මනිය, දොන් පීටර් ඒ.එස්.පී. මහතා සහ එම වීරසේකර මහත්මනිය, විල්බර්ට් කග්ගොඩ ආරච්චි මහතා සහ එම මහත්මනිය, ආර්යපාල ගුරුන්නාන්සේ සහ එම මහත්මනිය, කොළඹ එස්.එම්. හේමා ප්‍රේමදාස මෑණියෝ, ජේ.ජී. උපාලි සෙනරත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මනිය, එච්.ජී. ආර්යරත්න මහතා සහ එම චන්ද්‍රා ආර්යරත්න මහත්මනි, ග්‍රේස් ගුණරත්න මහත්මනි, ස්වර්ණා අබේ ගුණවර්ධන මහත්මනි, අනුර අබේ ගුණවර්ධන මහත්මයා, යු.එස්. මුදලිගේ මහතා, ඇල්බර්ට් එදිරිසිංහ මහතා, පර්ෂි අබේසිංහ දිසාපතිතුමා සහ එම චන්ද්‍රිකා අබේසිංහ මහත්මනි, එම පුත්‍රයෝ ජනක අබේසිංහ මහතා සහ චන්දිම අබේසිංහ මහතා, කරුණානායක මහතා සහ එම මහත්මනි, ධර්මසේකර පෙරේරා මහතා, කීර්ති ගුණසේකර දොස්තර මහතා, ඉන්දුනිල් විජේවීර දොස්තර මහතා, පරාක්‍රම දිසානායක දොස්තර මහතා, ලලිත් විජේරත්න දොස්තර මහතා, රෝහණ හාත්තොටුව දොස්තර මහතා සහ එම චන්ද්‍රිකා මහත්මනි, ආර්.පී.සී. රාජපක්ෂ මහත්මයා, එල්.එච්.එල්. හරදාස මව්පිය දෙපළ ප්‍රධාන දරු පිරිස, පුබුදු රංජිත් වීරසිංහ මහත්මයා සහ එතුමාගේ මෑණියෝ, එන්.ජී.පී. පණ්ඩිතරත්න මහත්මයා, යු.එන්. ගුණසේකර මහතා, අමරපාලි තිලකරත්න මහතා, පඤ්ඤාසීලී සිල් මෑණියෝ, ඇල්ෆ්‍රඩ් ගුණසේකර මහතා ඇතුළු පවුලේ පිරිස, අයෝමා වික්‍රමසිංහ මහත්මනි, පර්සි සිල්වා මහත්මයා එම මහත්මනි, විධානපතිරණ ඉංජිනේරු මහතා සහ එම මහත්මනි, ඩී.ඒ. දයානන්ද මහතා එම මහත්මනි, ඉන්ද්‍රාණී බෝධරගම මහත්මනි, අගවිනිසුරු පාරින්ද රණසිංහ මහත්මයා ප්‍රධාන පිරිස, එම්.ඩී.එස්. පෙරේරා කළු මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස, සී.එස්. කොතලාවල වෙද මහතා, වයි.බී. ඇක්මන් මුදලාලි මහතා, මෛත්‍රී සිරිමාන මහතා එම මහත්මනි, මිත්‍ර වෙත්තමුනි මහතා එම කාන්ති වෙත්තමුනි මහත්මනි, කුරුණෑගල ස්වර්ණා ගුණරත්න මෑණියෝ, රෙක්ස් ගුණසේකර මහතා එම මහත්මනි, දොස්තර ටිව්ඩර් පනාන්දු මහතා, දොස්තර විමල රත්න මහතා, දොස්තර මහීපාල කෝට්ටගොඩ මහතා, සුගුණා සිල්මෑණියන් ප්‍රධාන පිරිස, නිව් ෆාමසියේ සිරිසේන මහතා එම මහත්මනි, ඩී.ආර්. යහම්පත් මහතා ප්‍රධාන පවුලේ පිරිස, එල්.සී. ගුණසිරි මෑණියන් ප්‍රධාන පවුලේ පිරිස, ශ්‍රාවස්ති හාමිනේ ප්‍රධාන පවුලේ පිරිස, ප්‍රේමතිලක බණ්ඩාර මහතා එම කුමාරී මහත්මනි, රාජපක්ෂ සභාපතිතුමා,
ස්පෙක්ට්‍රා කර්මාන්ත ආයතනයේ පවුලේ සියලු දෙනා, කෝට්ටයාවත්ත වෙද මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස, ජපානයේ සිසිල් පණ්ඩිත මහතා, ඕස්ට්‍රේලියාවේ KWA ගුණරත්න මෑණියෝ, එංගලන්තයේ නයනා ඇක්ෂන් මහත්මනි, සිඩ්නි නුවර කන්නංගර මව්පිය දෙපළ, නිව්සීලන්තයේ මල්කාන්ති සෙනවිරත්න චන්නසේන විරත්න දෙපළ, ගල්කිස්සේ PLN ලියනගේ මව්පිය දෙපළ, නුගේගොඩ ED ලියනගේ මෑණියන්, පුෂ්පිකා ලියනගේ ගුරුතුමිය, කමලා අතුකෝරළ මහත්මනි ඇතුළු පවුලේ පිරිස, හෙම්සිරි විජයරත්න මහතා එම මහත්මනි, නිහාල් රාජපක්ෂ මහතා, රුහුණු කේබල් ආයතනාධිපති ජයසිංහ මහතා එම මහත්මනි, DJ අලහකෝන් මෑණියන් ප්‍රධාන පවුලේ සියලු දෙනා, මේ ආදී කල්යාණ මිත්‍ර විශාල පිරිසක්, විශේෂයෙන් ශාසනික දොර 1966 වර්ෂයේදී පර්යාප්ති මණ්ඩලයේ සහ අධිකරණ මණ්ඩලයේ ලේකම් ධුරය දරන ලදී. 1968 ජූලි මාස 4 වෙනිදා පිහිටුවන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම අතිරේක දශවාර්ගික කාරක සභාවේ සමලේඛක ධුරයද සංඥාලේඛක ධුරයද අද දක්වා දරන්නෙමි. 1998 වර්ෂයේ සිට ප්‍රධාන ලේඛක ධුරය සම්මත වී ඇත. මීත්‍රිගල නිස්සරණ වනයේ නිසි බලධාරී ධුරය 1992 සිට දුගුණ වී ඇත. පැවිදි වීමට පෙර නිවසේදී සිංහල විසුද්ධි මාර්ගයේ දැක්වෙන බුද්ධානුස්සති භාවනාව සවිස්තරව පොතේ ඇති සැටියෙන්ම පාඩම් කරගෙන සිටියෙමි. නාතකනාරණ්‍යයේදී සැමදා රාත්‍රී 7:30 සිට 9:30 තෙක් පර්යංකයේදී එය ඉමහත් චිත්ත ප්‍රසාදයෙන් දිනපතා භාවිතා කෙලෙමි. ඒ විශේෂ අනුසස්ත ලැබින 1960 පෙබරවාරි 4 වෙනිදා පූජනීය පඬිත කඩවැද්දුව මාහිමියන් වහන්සේ අපේම ගරු කටයුතු සම්භාවනීය ස්වාමින් වහන්සේලා සමග දඹදිව පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පිටත් වූහ. මාර්තු මාස මුල් සතියේදී ලංකාවට පෙරලා වැඩම කළසේක. දඹදිව බුද්ධගයාවෙන් සඳුන් නවගුණ වැලක් රැගෙන පැමිණ මාතටදී මෙසේ නියම කළසේක. අරිය ධම්ම නම මේ නවගුණ වැලට ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂ වාරයක් පුරවන්න. නිරෝගීව ශාසනික කටයුතු කර ගැනීමට මේන් ශක්තියක් ලැබෙනවා. පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ වැඩ සිටින එම කාලයේ විනය පිටකය ප්‍රදාන කොට අධ්‍යයනය ලැබමින් දවසේ මොහොතක්වත් නොසිස්ව ගත කරද්දීද ලැබුණු ඒ නියමය අනුව බුදුගුණ ලක්ෂ වාරයේ පිරීමටද පටන් ගතිමි. වචනින්ම භාවිතා කරමින් දිනකට 300ක් 400ක් පමණ බැගින් නොකඩවා පුරවමින් 1964 ජූලි මාසයේ 12 වෙනිදා පමණ දිනක බුදුගුණ පාඨයෙන් ලක්ෂ වාරය සම්පූර්ණ කෙලෙමි. ඒ මාසයේම 24 වෙනිදා පූජ්‍ය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් කරඬුවක් සහිත ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේ නමක් මා වෙත පරිත්‍යාග කළසේක. නැවත එතැන් සිට සිතින් ආවර්ජනා කරමින් වර්ෂයකට ලක්ෂ වාරයක් බැගින් බුදුගුණ වැඩුවෙමි. 1969 සිට වසර එකහමාරක් තුල ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ යනාදී සුවිසි මහා ගුණ ගාථා පාඨ තුනෙන්ම ලක්ෂ වාරයක් පිරුවෙමි. 1971 ත්‍රස්තවාදී විපත් සමයේදී සබ්බපපස්ස ගාථා පාඨයෙන් ලක්ෂ වාර දෙකක් සපුරා රටට සෙත් පැතීමි. නැවත ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදුගුණ වැඩීමට පටන්ගෙන 1973 ජනවාරි 10 වෙනිදාට ලක්ෂ වාර 10ක් සම්පූර්ණ කෙලෙමි. එවකට ගල්දුවේ වැඩ සිටිය පූජනීය බැඹියේ මාහිමියන් වහන්සේ විසින් මෙසේ නියමයක් කෙරිනි. මෙතැන් සිට රතන සූත්‍රයෙන් ලක්ෂ වාරයක් පුරන ලෙසය. ඒ නියමය අනුව එකම දිනයකදී රතන සූත්‍රයේ 137 වෙනි වාරයේ පිරුවෙමි. එදින රාත්‍රී අලුයම
සිහිනෙන් දෙවි කෙනෙක් මෙසේ කීය. ස්වාමීනි, තමන් ගමන් කරමින් සිටි මාර්ගයේම ගමන් කරන්න. ඒ මාර්ගයේ යාමෙන් ස්වාමින් වහන්සේ සිතන තැනට සුවසේ යාගත හැකි වෙයි යනුවෙනි. පසුදින උදයේ එම ස්වාමින් වහන්සේට කාරණය මතක් කොට අවසරගෙන නැවතත් ඉතිපිසෝ ගාථා පාඨය වඩන්නට පටන් ගතිමි. 1975 සැප්තැම්බර් 10 වෙනිදාට ඉතිපිසෝ ගාථා පාඨයෙන් 40 වෙනි ලක්ෂ වාරයක් සපිරිනි. එදින අලුයම සිහිනෙන් පූජනීය විහාරස්ථානයකට මා පැමිණ සිටින තැනට සුදු අතින් සැරසුණු බ්‍රහ්ම රාජයෙක් පැමිණ අතර භූතාවේශ වූ ආතුරයෙකු මා ඉදිරියට පිරිසක් විසින් ගෙන එනු දැක බ්‍රහ්ම රාජයා මෙසේ කීය. ස්වාමීනි, ස්වාමින් වහන්සේට මෙවැනි රෝගියෙකු ඉතිපිසෝ ගාථා පාඨය සිහි කළ පමණින් සුවපත් කිරීමට පුළුවනි. මම එය සිතින් පිළිගෙන නිහඬ වීමි. නැවත මෙසේද කීය. ස්වාමීනි, ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන කාලය ස්වාමින් වහන්සේ දන්නවාද? මා දන්නේ නැති බව කී විට 1800 මේ ගණන කියා බ්‍රහ්ම රාජයා අතුරුදන් විය. මමත් සිහිනෙන් අවදි වීමි. එයින් වැඩි විස්තර අසන්නට වේලාවක් හෝ සිතක් හෝ නොවිය. නැවතත් ඉතිපිසෝ ගාථා පාඨයේ පිරීම දිගටම සිදු කෙලිමි. ලක්ෂ වාරයේ සපිරෙන ඇතැම් දිනවලදී අලුයම සිහිනෙන් නොයෙක් අසිරිමත් දේ දකින්නට ලැබිනි. 2002 පෙබරවාරි 20 වෙනිදා වන විට ඉතිපිසෝ ගාථා පාඨයෙන් ලක්ෂ වාර 735ක් සපිරී ඇත. ඉදිරියේ තව දුරටත් බුදුගුණ වඩන්නෙමි. හේතුව සියලුම කර්මස්ථාන මාර්ගයන් දේශනා කරන ලද්දේ සර්වඥයන් වහන්සේ විසිනි. බුදුගුණ වඩන්නාහට ඕනෑම කර්මස්ථානයක් අතරමං නොකොට නිවැරදිව අභිමතාර්ථය තෙක්ම දියුණු කර ගැනීමට ශක්තිය ආරක්ෂාව සැලසෙන බැවිනි. භාවනා මාර්ගය විසුද්ධි මාර්ගය අභිධර්ම විභංග ප්‍රකරණය පටිසම්භිදා මග්ගපාළිය හා අට කතා කියවීමේදී සමත විදර්ශනා භාවනා ක්‍රම දැන ඉගෙන ගැනීමට ලැබුණු අතර නිවැරදිව ඒවා අනුගමනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් ශාසනික කටයුතු අනුගමනය කරද්දී පාओ භාවනා මාර්ගය ගැන දැනගැනීමට ලැබීම අභිමතාර්ථ සපුරා ගැනීමේ වාග්යකි. කසින ධානාදී අර්පණා වැඩීම ගැන ලංකාවාසී බෞද්ධයන්ගේ මහත් බියක් පවතී. එනිසාම හුදු විපස්සනාවම වැඩීම පුරුදු කෙරේ. විදර්ශනාවට පාදක වන චිත්ත විසුද්ධිය නම් වූ සෞපචාර අෂ්ට සමාපත්තිලාභී වීමෙන් විදර්ශනාව පහසු වන බවත් තීක්ෂණව සුවසේ වැඩෙන බවත් සක්සුදක්සේ පැහැදිලි කරුණකි. ඒ සඳහා අවශ්‍ය වනුයේ සත්‍ය වූම ගුරු උපදේශයයි. එවැනි උපදෙස් දීමේ ගුරුවරු දුර්ලභයි. බුරුම රට ස්වර්ණ භූමියට අයිති මොළමියොන් හා මූඩෝන් දෙනුවර අතර රමණීය කඳු පෙළක් සහිත ග්‍රාමාන්තයෙන් සතපුන් දෙකක් තරම් දුර පිහිටි භාවනා මධ්‍යස්ථානය පාවො චිත්තල පබ්බත ආරණ්‍ය නමින් ප්‍රසිද්ධය. සිය දහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට ධ්‍යාන සමාපatti මාර්ග ඵලාදිගමේ තෙක් සමත විදර්ශනා කර්මස්ථාන දේවා වදාරන පූජනීය අග්ගමහා කම්මට්ටානාචාර්ය යෝ ආචින්න සයාඩෝ නාහිමියන් වහන්සේ උගන්වන කමඨහන් පෙළ පාවො භාවනා මාර්ගය නමින් හැඳින්වෙයි. සුපිරිසිදු සීලෙහි පිහිටා සිටින යෝගීන් හට ආනාපාන සතියෙන් පරිකර්ම උග්ඝහ පටිභාග නිමිති පිළිවෙලින් ලබා රූප ධාන 4 හෝ ඇතමෙකුට ධාන 5 හෝ උපදවන්නට උපදෙස් ලැබේ. ධාන සියල්ල පංච වසීතාවෙන් වසී බවට පැමිණ වූ පසු එම පටිභාග නිමිත්ත ආලෝකයෙන් ශරීරයේ
කේසාදී කොටස් එකක් පාසා පටික්කුල මනසිකාරයෙන් ප්‍රථම ධ්‍යාන 32 ලැබෙන්නට සලස්වයි. ආනාපාන සති පටිභාග නිමිත්ත ආලෝකයෙන්ම ශරීරයේ ඇටසැකිල්ල අතුරෙන් හිස් කබල අරමුණු කොට ඕදාත වර්ණය පරිකර්ම කොට අන්‍යයන්ගේද හිස් කබල තමා ඉදිරියට සිතින්ගෙන ඕදාත පටිභාග නිමිත්ත උපදවා රූප ධාන සියල්ල ලබන්නට උපදෙස් දෙති. ඕදාත කසින ධාන වසී බවට පමුණුවා එම ආලෝකයෙන් මෛත්‍රී ධාන 528, කරුණා ධාන 132, මුදිතා ධාන 132, උපේක්ඛා ධාන 132 උපදවා ගැනීමටත් ඉන් අනතුරුව උපචාර ධානයේ තෙක් බුද්ධානුස්සතියත් අවිඥානික උද්දුමාතකාදී දස අසුභ ප්‍රථම ධාන 10ත් උපචාර ධානයේ තෙක් මරණ සතියත් වඩන්නට උපදෙස් ලැබේ. නැවත හිසකේ අරමුණෙහි නීල කසිනයද පීත මේද අරමුණෙහි පීත කසිනයද ලේ මාංශ අරමුණෙහි ලෝහිත කසිනයත් ආධ්‍යාත්මික බාහිර වශයෙන්ගෙන වර්ණ කසින ධාන සියල්ලත් පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ නම් වූ ඉතිරි කසින ධාන සියල්ලත් වඩා ඉන් අනතුරුව ආකාශ කසිනේ හැර ඉතිරි කසින නවයෙන් පටිභාග නිමිත්ත උගුලුවා ආකාසානංචායතනයත් එම විඥානය අරමුණු කොට විඥානංචායතනයත් එහි නාස්ති භාවය අරමුණු කොට ආකින්චඤ්ඤායතනයත් එම විඥාන අරමුණු කොට නේව සංඥා නා සංඥායතනයත් ලබා ඒ සියල්ල වසී බවට පමුණවා ගැනීමට උපදෙස් ලැබේ. ඕදාත කසින චතුර්ථ ධානයේ සහ බුද්ධානුස්සති මෛත්‍රී අවිඥානික සවිඥානික අසුභ මරණ සති කර්මස්ථාන සම්පූර්ණ වීමෙන් හෝ උත්සාහ ඇති අය විසින් අෂ්ට සමාපatti සම්පූර්ණ කිරීමෙන් හෝ අනතුරුව ධාතු මනසිකාරයෙන් විදර්ශනාවට හරවා ආධ්‍යාත්මික බාහිර රූප පරිග්‍රහ අරූප පරිග්‍රහ රූපාරූප පරිග්‍රහ රූපාරූප වවත්තාන එකින් එකට විසදව පැහැදිලිව අවබෝධ වූ පසු පටිච්ච සමුප්පාදය ස්කන්ධ පංචක ක්‍රමයෙන් හා නාම රූප ප්‍රථම ක්‍රමයෙන්ද අවබෝධ කරවා අතීත අනාගත ආත්ම භාව 4-5ක් පමණ හෝ නාම රූප සම්මර්ෂණයෙන් දැන ගැනීමෙන් අනතුරුව නාම රූප එකක් පාසා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන සම්මර්ෂණයට උපදෙස් ලැබේ. නැවත කලාප සම්මර්ෂණයෙන් විදර්ශනාව පටන්ගෙන චත්තාලීසාකාර මහා විපස්සනාවෙන් අනතුරුව රූප සත්‍යක අරූප සත්‍යක අනුව උද්‍යව්‍ය ඥාන බංගානුපස්සනා ඥාන ආදී විදර්ශනා ඥාන පරම්පරාව ඊටමත් පැහැදිලිව විසද ලෙස අවබෝධ කර ගැනීමට උපදෙස් ලැබේ. අභිධර්මයේ තරමක් හෝ උගත් අයට නම් මේ විදර්ශනාව අතිශයින් රසවත් මාර්ගයකි. අභිධර්මයේ නුගත් අයට අනුපිළිවෙලින් අවබෝධය ලැබේ. අභිධර්මයෙන් තොර විදර්ශනාවක් නැති බැවිනි. නිදසුනක් ලෙස කේසා අනිච්චා කීවාට විදර්ශනාවක් නොවේ. කේසා යනු සම්මුතියක් බැවිනි. අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් විදර්ශනාවට නගනුයේ පරමාර්ථයක් පමණි. කේසා කොටසෙහි රූප 44ක් ඇත. කලාප 5කි. කලාප වශයෙන් හෝ රූප වශයෙන් දකිමින් ඒ රූපය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීම විදර්ශනාවකි. එසේ හේයින් විදර්ශනාවට පරමාර්ථ ධර්ම වෙන්වෙන්ව දැකගත යුතුම වේ. විදර්ශනාවෙන්ම සත්ව පුද්ගල සංඥාව දිට්ඨි චිත්ති විපල්ලාසයන් දුරීභූත වෙති. කෙලෙසුන් තුනී කිරීමට කෙලෙසුන් ජය ගැනීමට මගඵල නිවනට පැමිණීමට විදර්ශනාව ඒකායන මාර්ගයයි. සමාහිතෝ
යථා භූතං පස්සති වදාරා ඇති බැවින් විදර්ශනාවට සමාධිය පදනම් වේ. එහෙයින් සමත විදර්ශනා භාවනා ක්‍රම දෙකම ප්‍රගුණ කරගත යුතුම වේ. ඉහත සඳහන් බුරුම රට පාව භාවනා මධ්‍යස්ථානයේ විශාල පිරිසක් අර්පණා කර්මස්ථාන සහිත විදර්ශනා වඩන නමුත් චිත්ත විපර්යාසයකට හෝ මානසිකාබාධයකට ඒ හේතුවෙන් පත් වූවකු අසන්නට දකින්නට නොමැත. ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඈත අතීතයේමින් නැවතත් ධ්‍යාන අභිඥා මාර්ගඵල අධිගමලාභීන් පහළ වීමට මෙම භාවනා මාර්ගය අනුගමනය කරනු පිණිස ගිහි පැවිදි සියලු දෙනා උත්සාහවත් වෙත්වා යන පැතුමෙන් මෙසේ සටහන් කරනුයේ ශාසනාභිවෘද්ධි ප්‍රාර්ථනාවෙනි. භාවේ තබ්බං පනිච්චේවං භාවනාද්වය මුත්තමං පටිපත්ති රසස්සාදං පත්තයන්තේන ශාසනේති. අභිධම්මත්ත ප්‍රත්‍යවේක්ෂාව සිව්පස ප්‍රත්‍යවේක්ෂාව ප්‍රඥා සාධන සීලයකි. විදර්ශනා භාවනාවටද සංසන්දනය වේ. පාලියෙන් හා සිංහලෙන් මා භාවිතා කරන පිළිවෙල මෙසේය. චීවර ප්‍රත්‍යවේක්ෂාව පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අයත් වූ මේ චීවරය නුවණින් සලකා දරා ගනිමි. මේ චීවරය සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිසද උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිසද මැසි මදුරු අවැසි සුළං විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩා වැළකීම පිණිසද විශේෂයෙන් ශරීරාවයව සංවර කර ගැනීම පිණිසද පරිභෝග කරමි. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ චීවරය සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොවූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයකි. මේ චීවරය පරිහරණය කරන්නාද සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. පරිභෝගයට ප්‍රථමයෙන් පිරිසිදු වූද මේ චීවරය දෙතිස් කුණප කොට්ටාසය වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට පත්වන්නේය. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව පටිසංඛායෝ නිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අයත් වූ මේ පිණ්ඩාහාරය නුවණින් සලකා පිළිගනිමි වළඳමි. මේ පිණ්ඩාහාරය ගම්දරුවන් මෙන් ක්‍රීඩා පිණිස නොවළඳමි. මල්ලවයන් මෙන් මද වැඩීම පිණිස නොවළඳමි. වෛශ්‍යාවන් මෙන් අඩුතැන් පිරීම පිණිස නොවළඳමි. අන්තఃපුරික රාජමහේෂිකාවන් මෙන් ගත සැනසීම පිණිස නොවළඳමි. ජීවිතේන්ද්‍රිය ප්‍රතිබද්ධ රූපස්කන්ධයාගේ ස්ථිතිය පැවැත්ම යැපීම පිණිස වළඳමි. කුසගිනි වේදනා නිවීම පිණිස වළඳමි. ශාසන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳමි. මෙයින් පැරණි කුසගිනි වේදනා නිවමි. අලුත් කුස පිරීම් වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාවද පවත්නේය. නිවැරදි පරිභෝගයද වන්නේය. පහසු විහරණයද වන්නේය.
යන ප්‍රයෝජන පිණිස වළඳමි. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ පිණ්ඩාහාරය සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ පිණ්ඩාහාරය වළඳන්නාද සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. වැළඳීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද මේ පිණ්ඩාහාර භෝජනය දෙතිස් කුණපය සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේය. ඒ එසේමය. මේ ආහාරය අත තැබීමෙන් ඇනීමෙන් පාත්‍රයේදීම ඉඳුල් බවට පත්වී පිළිකුල් වන්නේය. පිඬුකට කටේ තැබීමෙන් දතින් හැපීමෙන් දිවෙන් පෙරලීමෙන් කෙල තැවරීමෙන් දත් මැලියම් තැවරීමෙන් කටේදීම බලු වමනයක් මෙන් පිළිකුල් වන්නේය. ගලනාලයෙන් පහලට යාමෙන් ගවර වලක් මෙන් අසුචි වලක් මෙන් අතිශයින් දුර්ගන්ධ වූ ජේගුච්ඡ වූ පටික්කුල වූ අන්ධකාර වූ ආමාශයට වැටීමෙන් ආමාශයෙහි නොදිරු ආහාර මිශ්‍ර වීමෙන් පිත්සෙන් සරවලේ මිශ්‍ර වීමෙන් ජඨරාග්නියෙන් තැවීමෙන් වායු වේගයෙන් ඇඹරී සුණු විසුණු වීමෙන් අසුචි බවට පත්වී පිළිකුල් වන්නේය. ආමාශයට තුඩු දී ඇති රසනහර මගින් උරා ගන්නා වූ රස ඕජාවෙන් ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදමස අක්මාව දලඹු සිවිය ඇලදිව පපුමස බඩවැල අතුණු බහන් නොදිරු ආහාර දිරු ආහාර මල හිස්මොල පිත්සෙම් සැරව ලේදහදිය මේද තෙල් කඳුළු වුරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මූත්‍ර නම් වූ දෙතිස් කුණප බවට පත්වීමෙන්ද පිළිකුල් වන්නේය. මේ ආහාරය කුඩා බඩවැලේදී මහ බඩවැලේදී පණුවන්ට ගොදුරු වීමෙන්ද පක්වාශයට මූත්‍රාශයට අසුචි මල මුත්‍ර බවට පත්වී රැස්වීමෙන්ද කෙලසෙම් සොටු මල මූත්‍ර කබ කඳුළු කන් කාඳුරු දත් මැලියම් දහදිය වුරුණු තෙල් වශයෙන් ශරීර නිස්සන්ද බවට පත්වන බැවින්ද පිළිකුල් වන්නේය. නිරාසංකව පිරිසමෙද වැළඳුවත් දුගඳ වහනය වෙමින් පිටවීමේදී ලජ්ජාවෙන් සැඟවී බැහැර කළ යුතු බැවින්ද පිළිකුල් වන්නේය. යමෙක් රස තෘෂ්ණාවෙන් පිනපිනා සතුටින් වැළඳුවත් දුගඳ වහනය වෙමින් පිටවීමේදී ලජ්ජාවෙන් සැඟවී බැහැර කළ යුතු වන බැවින්ද පිළිකුල් වන්නේය. එක දොරකින් ඇතුල් වී දුගඳ වහනය වෙමින් නව දොරකින් පිටවන බැවින්ද පිළිකුල් වන්නේය. එක් රැයක් දවාලක් නිකුත් වීමෙන් දුර්ගන්ධ වූ ජේගුච්ඡ වූ පටික්කුල වූ අසුචි මල මුත්‍ර බවට පත්වීමෙන්ද පිළිකුල් වන්නේය. වනයකට බෙහෙත් ආලේපයක් මෙන්ද රතරෝදයට තෙල් දැමීමක් මෙන්ද කාන්තාරයේ පුත්‍ර මාංශයක් මෙන්ද නොඇලී නොබැදී නිස්සරණාර්ථය පිණිස මේ පිණ්ඩ පාතාහාරය පිළිගනිමි වළඳමි. සේනාසන ප්‍රතිවේක්ෂාව පටිසංකායෝ නිසෝ සේනාසනං පටිසේවාමි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අයත් වූ මේ සේනාසනය නුවණින් සලකා පරිභෝග කරමි.
මේ සේනාසනය සීතලෙන් වන පීඩා වැළකීම පිණිසද උණුසුමෙන් වන පීඩා වැළකීම පිණිසද මැසි මදුරු අවුවැසි සුළං විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩා වැළකීම පිණිසද අසප්‍රාය ඍතු පීඩාවන් දුරු කරනු පිණිසද සමත විදර්ශනා ශීර්ෂයෙන් චිත්ත ඒකාග්‍රතාව පිණිසද පරිභෝග කරමි. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ සේනාසනය සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ සේනාසනය පරිභෝග කරන්නාද සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ සේනාසනය පරිභෝග කිරීමට ප්‍රථමයෙන් පිරිසුදු වූද දෙතිස් කුණපය වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේය. ගිලන්පස ප්‍රතිවේක්ෂාව පටිසංකායෝනිසෝ ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරං පටිසේවාමි. බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට අයත් වූ මේ ගිලන්පස බෙහෙත් පිරිකර නුවණින් සලකා පිළිගනිමි වළඳමි. මේ ගිලන්පස බෙහෙත් පිරිකර ශරීරයේ උපන්නා වූ රෝගාබාධ වේදනා සංසිඳුවා ගැනීම පිණිසද නිරෝග බවම පිණිසද පිළිගනිමි වළඳමි. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරව පවත්නා වූ මේ ගිලන්පස බෙහෙත් පිරිකර සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳීමට ප්‍රථමයෙන් ප්‍රනීත වූවද දෙතිස් කුණප කොට්ඨාශයන් සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වේ. සිව්පස විදර්ශනාව චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස යන සිව්පසයෙහි විද්‍යමාන වන්නා වූ ශුද්ධාෂ්ටක රූප සමූහය අතුරෙන් පඨවි ධාතු කර්කශ ලක්ෂණ ඇත්තේය. පතිට්ඨාන කෘත්‍ය රසය ඇත්තේය. සම්පටිච්ඡන පච්චුපට්ඨාන ඇත්තේය. ආපෝ තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය. ආපෝ ධාතුව පග්ගරණ ලක්ෂණය ඇත්තේය. බ්‍රූහණ කෘත්‍ය රසය ඇත්තේය. සංගාන පච්චුපට්ඨාන ඇත්තේය. පඨවි තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය. තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය ඇත්තේය. පරිපාචන කෘත්‍ය රසය ඇත්තේය. මද්දවානුප්පදාන පච්චුපට්ඨාන ඇත්තේය. පඨවි ආපෝ වායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය. වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණය ඇත්තේය. සමුදීරණ කෘත්‍ය රසය ඇත්තේය. අබිනීහාර පච්චුපට්ඨානය ඇත්තේය. පඨවි ආපෝ තේජෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය. වර්ණ රූපය චක්කු පටිහනන ලක්ෂණය ඇත්තේය. චක්කු විඤ්ඤාණයට විශේෂ වීම කෘත්‍ය රසය කොට ඇත්තේය. එයටම ගෝචර බව වැටහීම් කොට ඇත්තේය. සතර මහා භූත රූප ආසන්න හේතුව කොට ඇත්තේය. ගන්ධ රූපය ගාහන ලක්ෂණය ඇත්තේය. ගාහන විඤ්ඤාණයට විශේෂ වීම කෘත්‍ය රසය කොට ඇත්තේය. එයටම ගෝචර බව වැටහීම් කොට ඇත්තේය. සතර මහා භූත රූප ආසන්න හේතුව කොට ඇත්තේය. රස රූපය ජීවහා පටිහනන ලක්ෂණය ඇත්තේය. ජීවහා විඤ්ඤාණයට විශේෂ වීම කෘත්‍ය රසය කොට ඇත්තේය.
එයටම ගෝචර වන බව වැටහීම් කොට ඇත්තේය. සතර මහා භූත රූප ආසන්න හේතුව කොට ඇත්තේය. කබලින්කාර ආහාරය ඕජා ලක්ෂණය කොට ඇත්තේය. රූපාහරණය කෘත්‍ය රසය කොට ඇත්තේය. උපස්තම්භනය වැටහීම් කොට ඇත්තේය. අනුභව කරන ආහාර පාන වස්තුව ආසන්න හේතුව කොට ඇත්තේය. ශුද්ධාෂ්ටක රූප සමූහය රූපයකි. රූපස්කන්ධයකි. වර්ණය රූපායතනයකි. රූප ධාතුවකි. ගන්ධය ගන්ධායතනයකි. ගන්ධ ධාතුවකි. රසය රසායතනයකි. රස ධාතුවකි. පඨවි තේජෝ වායෝ භූතත්‍රය පොට්ටබ්බ ආයතනයකි. පොට්ටබ්බ ධාතුවකි. ආපෝ ධාතු ආහාර රූප ධම්මායතනයකි. ධම්ම ධාතුවකි. ශුද්ධාෂ්ටක රූප සමූහය පටිච්ච සමුප්පන්නයකි. ආරම්මන ආරම්මනාදිපති උපනිශ්‍රය විප්‍රයුක්ත අත්ති අවිගත ප්‍රත්‍යද පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත සතර සහජාත අඤ්ඤමඤ්ඤ නිශ්‍රය ප්‍රත්‍යද ආහාර රූපය ආහාර ප්‍රත්‍යද වර්ණ ගන්ධ රස පඨවි තේජෝ වායෝ සය දෙන ආරම්මන පුරේ ජාත ප්‍රත්‍යද වන්නේය. සිව්පසය පරිභෝග කරන්නේද නාම රූප යුගලයකි. ස්කන්ධ පසකි. ආයතන 12කි. ධාතු 18කි. පටිච්ච සමුප්පාද අංග 12කි. සූවිසි ප්‍රත්‍යයකි. ආධ්‍යාත්මික වූද බාහිර වූද මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍ය නම් වූ පරමාර්ථ ධර්මයෝ අනිත්‍ය පලෝක චල පබංගු අද්දුව විපරිණාම ධර්ම අසාරක විභව අසංකත මරණ ධර්ම බැවින් අනිත්‍යයෝය. දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අග ආබාධ ඊති උපද්‍රව බය උපස්සග්ග අතාන අලේන අසරණ ආදීනව අගමූලක වදක සාසව මාරාමිස ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම ශෝක ධම්ම පරිදේව ධම්ම උපායාස ධම්ම සංකිලේශ ධම්ම බැවින් දුක්ඛයෝය. පරරිත්ත තුච්ඡ ශුන්‍ය අනත්ත බැවින් අනාත්මයෝය. මෙසේ අනිත්‍ය වූද දුක්ඛ වූද අනත්ත වූද ආධ්‍යාත්මික බාහිර නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍ය පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ ආයුහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුවම නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක්ඛ පිරිසිඳින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන ආදිපතේ ආර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මාගේ මේ සකල කුසල සම්භාර ධර්මය මෙම චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා